ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ අත්වා සෝ ධම්මට්ඨෝ සෝ දක්ඛෝ සෝ විචක්ඛනෝ කරේය රමමානෝපි කිච්ඡං ධම්මත් සංහිතං තී. श्रद्धा बुद्धि संपन्न सद्धर्म श्रवणाभिलाषी पिनवत्नी අද දවසේ මේ ආකාරයෙන් ඔබට දහමේ පණිවිඩය ලබා දීමට අවස්ථාව සැලසීම හා සම්බන්ධව අපේ කල්යාණ මිත්‍ර කන්නදිනේ ශාන්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපේ පැවිදි සහෝදර කාර්රුප්පේ විමල රතන ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ කාර්රුප්පේ විමල කිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම මාගේ කෘතවේදීත්වය පළ කර සිටිනවා. එසේ මා මෙසේ පළ කර සිටින්නේ අපද කීප වතාවක් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන මෙම විහාරස්ථානවලට ඇවිල්ලා ඔහි සිටින සදහැවතුන් හට ආගමික වශයෙන් ඒ සංග්‍රහයන් සිදු කළා. ඉතින් ලෝකේ පවතින බැරෑරුම් අවස්ථාවකදී ඔබාමතා යම් දහම් පණිවිඩයක් ලබා දී මානසික සැනසෙල්ල ඇති කිරීමට ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත වූ ඒ සද්ධර්මයෙන් බිදක් දේශනා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් අප තේරුම් ගත යුතු වන්නේ බුද්ධ ධර්මයේ ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ ಭಾರತ දේශයේහි උපත ලබා දේශිත වූ ධර්මයක් වුවත් කොච්චර කාලයක් ඉක්ම ගියත් ඒ උත්තම වූ ධර්මය නෛර්යානිකව පිරිසිදුව අකාලික වූ ධර්මයක් වශයෙන් සෑමදාම සැමටම කොහේ හිටියත් දකින්නට පුළුවන් අවබෝධ කරන්නට පුළුවන් දහමක් ලෙසින් පවතිනවා. ඊට හේතුව වන්නේ මේ ධර්මය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නොවන නිසා. එය උන්වහන්සේ විශ්වය තුල පවතින මේ ස්වභාවය අවබෝධ කිරීම පමණයි සිදු කරන්නේ. මේ සෑමදා පවතින ස්වභාවය. ඒ ස්වභාවය තමයි අපි අපේ ඉඳුරන් මගින් නොදකින්නේ. එසේ නොදකින්නා වූ ස්වභාවය නිසා අපි කාමෝපසංහිත වූ ලෝකය මමත්වයෙන් දැඩි කොට අල්ලා ගන්නවා. මේ ලෝකයේ ලබන්නා වූ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මගින් එයින් ඇති කර ගන්නා වූ විඳීම, සතුට, උසස්ම රසයයි අපි ඒවා පසුපස ගමන් කරනවා. මෙදෙස
බලන්නා වූ මහා ප්‍රඥෙක් වශයෙන් ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් මහා කන්දක් උඩට නැග්ග ඇස් ඇති මහා පුරුෂයෙකුසේ ලෝකයාට පෙන්වුවා ඔබ විඳින්නා වූ සතුට හීන වූ පහත් වූ ග්‍රාම්‍ය වූ සුවයක් ඊට වඩා සුවයක් ඊට වඩා සතුටක් මේ ලෝකේ ඔබට සොයා යන්නට පුළුවන් ඔබට දකින්නට පුළුවන් ඒ අනිත්‍යතාවයේ ඉක්ම වූ දුක්ඛ ස්වභාවයේ ඉක්ම වූ ඒ ස්වභාවය කරා ඔබට ගමන් කරන්නට පුළුවන් తాවකාලිකව ලබා ගන්නා වූ විදීමට වඩා ස්ථිර වූ සුවයක් ඔබට ලබාගත හැකියි හැබැයි එය ඉඳුරන් පිනවීමේ ක්‍රියාවලිය තුලින් සාක්ෂාත් කරගන්නට බෑ මෙය ලෝකය අවබෝධ කිරීම නම් මේ පංචස්කන්ධය හා සම්බන්ධ පවත්නා වූ ස්වභාවය තේරුම් ගැනීමයි ඒ පංචස්කන්ධය හා සම්බන්ධ වූ ස්වභාවය යම් බඳුද ඒ ස්වභාවයම තමයි මේ මුළු මහත් සක්වල විශ්වයේ පුරාම පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ සමவாயෙන් හේවත් එකතු වීමෙන් තමයි කුඩා අංශුවේ සිට පරමාණුවේ සිට විශාල මහා පරිමාණ වස්තුව දක්වාම ජීවියා දක්වාම නිර්මාණය වී පවතින්නේ මේ කුදුමාත් සෑම වස්තුවකම ඒකාන්ත වූ ස්වභාවය වන්නේ චලනයයි එවත් අනිත්‍ය වූ ස්වභාවයයි මේ අනිත්‍ය වූ ස්වභාවයෙන් තොර එකද වස්තුවක්වත් මේ විශ්වය තුල කවරෙකුටවත් සොයාගත නොහැකි ඒ භාග්‍යවත් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සොයාගේ අන්න ඒ නොවෙනස් වෙන සතුට සුවය ලබා ගැනීමේ කැමැත්තෙන් ආශාවෙන් බලාපොරොත්තු වෙන ඒ නිසා බුදුදහමෙන් අපිට උගන්වන්නේ දුක පිළිබඳ කියන දහමක් වශයෙන් නොවේ බුදුදහම අපට තෝරා දෙන්නේ සතුට සොයා ගමන් කරන්න සුවය ලබා ගන්න එය ඔබගේම අවබෝධය තුලින් ලබා ගන්න එය බාහිර ලෝකයේ තියෙන දේවල් වලට වසඟ වී ඒවායින් ලබා ගන්නා වූ ස්වභාවය ඊටම දුර්වලයි ඒ සඳහා තමාගේ ශක්තිය ලෝකයට මුදා හරින්න ඒ තමාගේ ශක්තිය ලෝකයට මුදා හරිනකොට කාමච්ඡන්දයෙන් සිත ඈත් වී ඊටම ලස්සන පරිසරයකට මේ හිත ගමන් කරනවා අන්න එසේ ගමන් කරන්නට පුළුවන් වටිනා දහමක් අවබෝධ කරගත් ඒ තථාගතයන් වහන්සේ අපට මහා කරුණාවෙන් කියා දුන්නා මහා කරුණාවෙන් උන්වහන්සේ අපට එය විවරණය කළා අන්නේ උත්තම ධර්මයේ තමයි අප සොයා යුතු වන්නේ ඒ බුදු බණ පද ටික ඔබහට මා වෙතින් විවරණය නොවුවත් මාහට තේරෙන පමණින් ඒ දහම විවරණය කිරීමයි මාගේ අපේක්ෂාව වන්නේ සෑම ධර්ම දේශකයෙක්ම සිදු කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශන ධර්මය කියා තමා තේරුම් ගන්නා වූ ධර්මය ඒ නිසා බොහෝ දෙනා තමා තේරුම් ගත් දෙය බුද්ධ ධර්මයේ වශයෙන් තේරුම් කිරීමට යාමේදී පටලවා ගන්නවා ඒ නිසා ඔබ පැටලෙන්න එපා ඔබට හොඳ බුද්ධියක් තිබෙනවා කල්පනා කිරීමේ ශක්තියක් තිබෙනවා සත්පුරුෂ ආශ්‍රය තිබෙනවා ඒ උත්තම ධර්මයේ සොයාගෙන යන්නට හොඳ පරිසරයක් තිබෙනවා මේ හොඳම පරිසරයයි මේ හොඳම කාලයයි මේ ඔබට මා හිතනවා උසස් ප්‍රයෝජන සලසා ගන්නට පුළුවන් පින්වත්නි
අද දවසේ මා ඔබට දහම් දෙසීම සඳහා මාතෘකා කරගත්තේ බොහෝ විට දේශකයාණන් වහන්සේලා විසින් තෝරාගෙන දේශනා කරන දහම් කොටාසයක් නැත්නම් සූත්‍ර ධර්මයක් නොවේ. බොහෝ විට අපේ හාමුදුරුවෝ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය වෙන්න පුළුවන්, දීඝ නිකාය වෙන්නත් පුළුවන්, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය යම් කොටස් අරගෙන දහම් දේශනා කරනවා. මා රුචි කළා ඔබට දහම් දෙසන්නට, ඔබට පමණක් නොව මේ කාලවකවානුව තුළ මා තෝරාගෙන තිබෙන්නේ කුද්දක නිකායේ තේරී ගාථාවන් ආශ්‍රය කරගෙන දහම් දෙසන්නට. ඊට හේතුව වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය සාක්ෂාත් කරගත් උත්තමයා වන්නේ මහරහතන් වහන්සේ. ඒ මහරහතන් වහන්සේලාගේ ජීවිත අත්දැකීම් සහිතව තමාගේ අවබෝධයේ ප්‍රකාශයට පත් කරන සූත්‍ර කොටාසයක් තමයි තේරගාථා පාළිය තුල සහ තේරී ගාථා පාළිය තුල අන්තර්ගත වන්නේ. තේර කියලා කියන්නේ ස්ථවිර හාමුදුරුවෝ, රහතන් වහන්සේලා, රහත් හාමුදුරුවෝ. තේරී කියලා කියන්නේ රහත් මෙහෙණින් වහන්සේලා. මේ දෙපාර්ශ්වයේම බුදුරජාණන් වහන්සේගේ කාලය තුල වැඩ සිටියා. උන්වහන්සේලා තමාගේ අත්දැකීම කෙතරම් අභිරමණය කළාද, එයින් විතරම් සතුටු වුණාද කියන එක මේ තේරී ගාථා පාළිය ඇසුරින් අපට සොයා යන්නට පුළුවන්, දකින්නට පුළුවන්. එනිසා මා තේරගාථා පාළියේ විංශති නිපාතේ පාරාසරිය තේරගාථා නම් වූ මේ දහම් කොටාසය ඉඩ ලැබෙන වේලාව අනුව ටිකක් තෝරා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙම ධර්ම කොටාසය තුල ගාථාවන් 20ක් පමණ අන්තර්ගත වෙනවා. මේ හැම ගාථාවක් තුලින්ම කියවෙන ධර්ම කොටස පින්වත්නි හරිම අපූර්වයි. ජීවිතයේ තුලින් අපිට ගැඹුරට ගොස් කිඳා බසින්නට පුළුවන්. අපිට එහි ගැලෙන්නට පුළුවන්. හැබැයි මතු පිටින් වචන වලින්, වචන හරඹ තුලින් නොවේ. ඒ වචනයේ ඇසුරින් අපි දහමේ අන්තර්ගතය වෙතට ගමන් කරන්නට ඕන. එවිට මේ සිත කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් සිට ඈත් වෙන තත්පරයක් මොහොතක් අප උදා කර ගන්නවා. මෙලෙසින් අපි ඉබඳු වූ දහම් කොටස පිළිබඳව සිතින් මෙනෙහි කරමින් සිටිනා විට ජීවිතයට එක පුරුද්දක් වෙනවා. ජීවිතයට පුරුද්දක් වෙනවා. නොමැතිනම් නිකන් හිටියත් මේ හිතේ ස්වභාවය වන්නේ ලෝභාදී සිතිවිලි වලින් යටවීමයි. ඒක තමයි ස්වභාවය. ගලන ගඟක් ගලන්නේ පහළටයි. ඒ වගේ මේ සිතේ ස්වභාවය නම් අකුසලයේ කරා ගමන් කිරීමයි. ඒට අපි ප්‍රයෝග, ඒට අපි උපාය මාර්ග සොයා ගන්නට ඕන. ඒ සඳහා යම් දේ අපි ධර්මානුකූලව දකින්නට මහන්සි ගන්නට ඕන. එවිට අපි ඒ පිළිබඳව හිතනවා, කල්පනා කරනවා. කල්පනා කළා අපට තේරෙන්නේ නැත්නම් අපි කල්යාණ මිත්‍රයන් වෙතින් අපි ඒ විමසනවා, සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කොට නැවතද අපි ඒ බහුශ්‍රුත භාවයේ ඇති කරගෙන අනිකුත් දහම් කොටාස සමග තුලනය කරමින් සංසන්දනාත්මකව බලන්නට පුරුදු වෙන්නට ඕන. මොකද කවුරු මොන දේ කිව්වත් එය ඔබගේ අත්දැකීමක් නොවන නිසා. එය තමාගේ අත්දැකීමක් කරගන්නට නම් කාලයක් යන්නට පුළුවන්. ඒ කාලයට ඉඩ දෙන්න. එතෙක්
මේ දහම සිතින් පරිශීලනය කරන්න ඇතුළට කිඳා බසින්න. එවිට ඔබට බුදුහාමුදුරුවෝ හමු වෙනවා. බුදුන් දකින්නට පුළුවන්. අන්නේ බුදුහාමුදුරුවෝ දකින්නත් එක් ඔබට ඒ ගමනේ යනකොට ඔබට පේනවා මේ ලෝකේ මට ඉන්න වටිනා වස්තුව ප්‍රණීත ඒ වගේම රත්නය කවරක්ද කියලා. මේ තේරගාතාවෙන් පරිබාහිර වූ එක ගාතාවක් ඔබට මතක් කිරීමට කැමැතියි. ඒ ඔබ දන්නා ගාතාවක්. ඒ තමයි රතන සූත්‍රයේ තිබෙන බුද්ධ ගුණය කියවෙන පළවෙනි ගාතාව. යං කිංචි විත්තං ඉද වා පුරං වා සංගේසු වා යං රතනං පනේතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදංපි බුද්ධේ රතනං පනේතං. මේ ගාතාව ඔබ පිරිත් වලට පමණයි මා හිතන්නේ මේ ගාතාව අහන්නේ. මේ ගාතාවේ ගැඹුරට කිඳා බැසින්නේ නම් ඒ සැබෑ බුදුහාමුදුරුවන්ට ඔබ හද ගැබ තුල ඇතිවන්නා වූ ආදරය, ගෞරවය, විශ්වාසය නිම්හිම් නැහැ, අප්‍රමාණයි. අන්න එතෙන්ට යන්න අපේ හිත සූදානම් වෙන්නට ඕන. මේ ලෝකේ හෝ පරලොව හෝ ස්වර්ගයේ හෝ යම් කිසි ප්‍රණීත රත්නයක් වන්නේද, වස්තුවක් වන්නේද, ඒ සියල්ලටම වඩා මට තථාගත රත්නය උතුම් වන්නේය. ඔබ එතන සිටිනවාද? ඔබ ඔබගෙන් විමසන්න. මට මේ සේරෝටම වඩා බුදුහාමුදුරුවෝ මට උතුම්. මම බුදුහාමුදුරට ගොඩක් ආදරෙයි. මම බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා. මම බුදුහාමුදුරන්ට ගරු කරන කෙනෙක්. මෙන්න මෙතෙන්ට එනකොට තමයි පින්වත්නි සද්ධා කියන චෛතසිකයේ ශක්තිමත්ව පවතින්නේ. එවිට ඔබ බුදුහාමුදුරන්ට පිටුපාන පුද්ගලයෙක් නෙමෙයි. බුදුහාමුදුරන්ට නියම විදියට ගරු කරන මහා ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක්. ඔබ එතනින් එහාට මානසික දියුණුවක් ගොඩ නගාගත්තේ නැතිනම් ඔබ අවසන් හුස්ම පොද මේ වාතලයට එකතු කරන්නේ බුදුහාමුදුරුවොත් එක්කමයි. ඔබ බුදුහාමුදුරුවොත් එක්කම තමයි යන ලෝකයකට යන්නේ. සබ්බය වෙන්නට එපා. සතුටින් අපට අවසන් හුස්ම හෙලන්නට අවස්ථාව ලබා ගන්න බුදුහාමුදුරුවෝ ළඟින් තියාගන්න. ඒ ධර්මය තමා තුළ ශක්තිමත් භාවයේ ඇති කරගත්තොත් පමණයි. ඒ නිසා මේ පාරාසරිය තේරගාතාව ඇසුරේ මේ කරුණ ඔබට ප්‍රකාශ කළේ. මා දන්නවා මේ කාල සීමාව තුළ මට මේ ගාතාව මේ ගාතාවන් ටික සියල්ලම තේරුම් කරන්නට බෑ. නමුත් අප දන්නා දෙය අපි හරි හැටියට දකින්නට මහන්සි ගන්න එක, කියා දෙන එක මගේ යුතුයකම. ඒ නිසා තමයි ඔබට මා මේ ටික ප්‍රකාශ කළේ. පින්වත්නි, දැන් මේ අපි පාරාසරිය මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ මේ ධම්මෝප සංහිත වූ වාක්‍යයක් දෙස අපි බලමු. උන්වහන්සේ එක් අවස්ථාවක විවේක පරිසරයක් කරා ගමන් කරනවා. මොකටද? සමාධි සුවයෙන් වැඩ සිටින්න. අපේ මිනිස්සු සතුටු වෙන්න නොයෙක් තැන් වලට ගමන් කරනවා. මහරහතන් වහන්සේලා තමාගේ සතුට, තමාගේ සුවය ඇති කර ගැනීම සඳහා තෝරාගත්තේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව විවේක පරිසරය. ඒ විවේක පරිසරය තුල උන්වහන්සේලා මහා පිරිස් ගොඩ ගහගෙන ගී ගයමි, කෑගාමි, එහෙම නැත්නම් රස මසවුලෙන් යුක්ත වූ බොජුන් අනුභව කරමි නොවේ සතුට විඳගන්නේ. ඔබ කෙසේද ඒ සතුට ලබා ගන්නේ? මේ බාහිර දේවල් ඇසුරු කරගෙන.
බුදුහාමුදුරුව අපට උගන්වන්නේ ඒ සතුට තමා තුළ තියෙනවා. ඇතුලේ තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්තං. මේ සිත ප්‍රභාස්වරයි. ආලෝකමත්. ඒක අපි වෙන වෙන දේවල් වලින් කුණු ගොඩවල් වලින් ගොඩ ගහලා ඒ ප්‍රභාස්වර බව, ඒ දිදුලන බව, ඒ ආලෝකමත් බව නැති කරලා තිබෙන්නේ. ඒක අපට තේරෙන්නේ නැහැ. ඒක අපට හිතා ගන්න බෑ. ඒ තරමට අපි සංසාරගත ජීවිතයේ භවයෙන් භවයට අරගෙන ඇවිල්ලා තිබෙන්නේ මෙන්න මේ කෙලෙස්, මේ කිලිටි සිටිවිලි. අපි ඒකට යට වෙලා තිබෙන්නේ. ඉතින් ඒ මහරහතන් වහන්සේලා සමාධි සුවයෙන් වැඩ වාසය කරනවා කියලා කියන්නේ විමුක්ති සුවයෙන් වැඩ වාසය කිරීමයි. කෙලෙස් වලින් මිදීම තුල ලබා ගන්නා වූ සතුටයි. අපගේ සතුට කෙලෙස් සහිත වූ සතුටයි. වෙනස උතනයි. අපි ආසට පොළොව වාගේ. ඒ කෙලෙස් වලින් තොරව ලබන්නා වූ සතුට ලබන්න බාහිර ආරම්මණයන් අරමුණු අවශ්‍ය නැහැ. බාහිර ලෝකයේ ගොඩාක් දේවල් වුමනා කරන්නේ අවශ්‍ය කරන්නේ. එසේනම් අපි මේවා ලබාගෙන තිබීම වැරද්දක්ද? ඔබ සිතන්නට පුළුවන්. නැහැ. අපි අපේ නිෂ්ඨාව, අපේ අවසානය අප මේ ඉන්න අවස්ථාවත් එක්ක නෙමෙයි බලන්නට ඕන. අපි එතෙන්ට යන්නේ කවදාද? ආන්නේ එදාට ඒ ලබා ගන්නා වූ සතුට ඒ බඳුයි. මේ මොහොතේදී ලබා ගන්නා වූ සතුට ධාර්මික වූ සතුටක් වෙන්නට ඕන. ඒක ඒ මගට අවතීර්ණ වීම සඳහා යොමු වීම. එතකොට මේ පාරාසරිය මහරහතන් වහන්සේ විතරක් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේද අනෙකුත් මහරහතන් වහන්සේලාද නොයෙකුත් අවස්ථාවන්හිදී විවේක සුවයෙන් වැඩ වාසය කරන්නට හෙවත් මේ ආනන්තරික සමාධිය, මේ සමාධි සුවයෙන් වැඩ වාසය කරන්නට විවේක ස්ථාන කරා ගමන් කළා. උන්වහන්සේලා සිතනවා මට මෙච්චර වෙලාවක් මම මේ සමාධිය තුල ඉන්නවා. සමහරට දවස් ගණන් ඉන්නට පුළුවන්. එහෙ අප පෙරම් පුරා යම් ආකාරයක සතුටක් ලබන්න අපි කොච්චර දේ හොයා ගන්න ඕනද? අපි කොච්චර දේ ලබා ගන්නවද? ලබාගෙන ඉවර වෙලා අපි සතුට කොච්චර වෙලාවක් තියා ගන්නවද? අප ළඟ තියෙන කොච්චර වෙලාවක්ද? ඊ타ත්ම උමනා විදියට රසට හදාපු ව්‍යංජනය මාළුවා ඒකට සෑහෙන වෙලාවක් යනවා වෙන්න පුළුවන්. නමුත් දිවෙන් පහලට ගියපු ගමන් ඒ රසය තියෙනවද? නෑ. මේ වගේ තමයි සෑම වින්දනයක්. ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේක හීන වූ එකක්. මේක පහත් වූ එකක්. මීට වඩා සතුටක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට පුළුවන් ඒ සමාධි සුවේ තුල දවස් ගණන් එක දිගට සිටින්නට. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේවත් මහරහතන් වහන්සේලාවත් දවස් ගණන් එසේ කාලය ගත කරේ නැහැ. උන්වහන්සේලාගේ මේ අසරණ බවින් පෙළෙන අවිද්‍යාවෙන් පිරිච්ච මිනිස්සුන්ට දහමක් දෙසන්නට මේ සුවය කරා මොන්ට එන්නට අවශ්‍ය කරන පාර කපන්නට අවස්ථාව සැලසෙන්නේ නම් උන්වහන්සේලා ඒක උතුම් කොට සැලකුවා. ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. පාරාසරිය හාමුදුරුවෝ වාගේ මහරහතන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ආදර්ශය අනුව සමාධි සුවයෙන් වැඩ වාසය කරමින් සිටින විට උන්වහන්සේගේ සිතේ ඇති වුණා යම් කිසි සිතවිල්ලක්. යම් ආකාරයක සිතවිල්ලක් ඇති වුණා. කිමානු පුබ්බං කිං වතං කිං සීලං අත්තනෝ කිච්ච කාරිස්ස
නහි කිංචි විහෙටය. මෙන්න මේකයි සිදුවෙන්නේ. මේ පාලි පාඨයෙන් පෙන්නන්නේ. කුමක්ද වෘතය? කුමක්ද ප්‍රතිපත්තිය? කුමක්ද ශීලය? කුමක් අසම්බන්ධයි? අත්තනෝ කිච්චකාරිස්ස තමාගේ වැඩේ කරගන්නට නහි කිංචි විහෙටයක් තව කෙනෙකුට කරදරයක් නොකොට බාන්න කොච්චර ආගේ ඇති සිතුවිල්ලද තව කෙනෙකුට කරදර කරන්නේ නැතුව තමාගේ සතුට ලබා ගන්නවා කියන එක කොච්චර හොඳ දෙයක්ද කොච්චර හොඳ ප්‍රතිපත්තියක්ද කොච්චර හොඳ ශීලයක්ද තමාගේ ක්‍රියාව කරනවා තව කෙනෙකුට කරදරයක් නොවන මේ කවරක්ද මේ තමයි මෛත්‍රිය මේ මෛත්‍රිය එවිට මේකට බලපාන හේතු සාධකේ නම් කුමක්ද පාරාසරිය හාමුදුරුවෝ උන්වහන්සේකට උත්තරේ සපයනවා ඉන්ද්‍රියානි මනුස්සානං හිතාය අහිතායච අරක්ඛිතානි අහිතාය රක්ඛිතානි හිතායච සෑම මිනිසෙකුටම ඉන්ද්‍රියන් තියෙනවා මොනවාද ඇස කන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රිය පද්ධතිය තියෙනවා මේ ඉන්ද්‍රිය පද්ධතියම තමා හිතාය යහපත පිණිස හෝ අහිතාය අයහපත පිණිස හේතු වන්නේ දැන් ඔබට තේරෙනවා මේ ඉන්ද්‍රියන්ම තමයි තමන්ට යහපත හෝ අයහපත පිණිස හේතු වන්නේ එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් අයහපත වන්නේ කුමක් නිසාද අරක්ඛිතානි අහිතාය මේ හරියට ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒක අයහපත පිණිස හේතු වෙනවා රක්ඛිතානි හිතායච හරියට මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගත්තොත් ඒක යහපත පිණිස හේතු වෙනවා මෙන්න මේ ටික තමයි දහමින් අපිට උගන්වන්නේ හොඳයි දැන් අපිට මේක පේනවා මේක දකින්න පුළුවන් මේක අපි කොහොමද කරන්නේ බොහෝ වෙලාවට අපි න්‍යාය තියෙනවා අපි ඉදිරිපත් කරනවා අපි දේශනා කරනවා කුමක්ද ප්‍රායෝගික වැඩපිළිවෙල අපි කොහොමද ඒක මේ ඉන්ද්‍රියන් රකින්නේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නේ කොහොමද මේ තියෙන දේවල් දකිනකොට අපේ හිත එහාට ගමන් කරනවානේ මේ තියෙන දේවල් ඇහෙනකොට අපේ සිත්වල ඇතිවන්නා වූ සිතිවිලි කවර මොනවා වගේද මේ නාසයට දැනෙන ඒ වගේම කයට දැනෙන දිවට දැනෙන රසය මේවා සොයාගෙන යන්න හිත ඉල්ලනවානේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒවා ලබා ගන්න එපා කියන එක නෙමෙයි ඒවා ලබා ගන්න එපා කියන එක නෙමෙයි ඒක ක්‍රමානුකූලව සිතට දැනෙන ආකාරයට ඒ කියන්නේ අවබෝධයේ තුලින් එතෙන්ට ගමන් කරන්නට ඕන. අන්න ඒ සඳහා තමයි බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම සෑම ගිහියෙකුටම පෙන්වුවේ ධාර්මිකව ධනෝපායනය කරන්න. ඇයි මිනිසුන්ට ධාර්මිකව ධනෝපායනය කළා බොහොම ඉක්මනට වේගවත්ව මිනිසුන්ට මහා සල්ලිකාරයන් ධනපතියන් බවට පත්වන්නට පුළුවන්. ලෝකයට බලවතුන් වෙන්නට පුළුවන් අධාර්මිකව ධනෝපායනය කිරීම මේ තමයි ආරම්භය හැබැයි මේ ආරම්භ කළයි කියලා ඒ නිසාම රහත් වෙන්නට බෑ ඒ නිසාම නිවන් දකින්නට බෑ මෙන්න මෙලෙසින් හිතට බලපෑම් කරන්නට ඕන ඒ සම්මා වායාමයේ කරා යහපත් උත්සාහය උත්හාන වීරිය ඇති කර ගැනීම සඳහා සිත පොළඹවන්නට ඕන. එසේ සිත පෙළඹවීමේදී ක්‍රමානුකූලව අපේ ධාරිතාව මත අපි ගමන් කරන්නා වූ ඒ එන්ජින් කැපැසිටි එක මත මේ වේගය අපේ ජීවිතයට එකතු වෙනවා. මරුණා ඒ වේගය නැති වෙන්නේ. ඒ වේගයත් එක්කම තමයි ප්‍රවේගයක් වේ. ඊළඟ ආත්මයට අපි ගමන් කරන්නේ.
නිසා අපි කලබල වෙන්න දෙයක් නැහැ පිළිවන්. කලබල වෙලා ඒටානිද්ද නිවන් දකින්න. එහෙම හිතන්න එපා. එහෙම නෙමෙයි. ඔබගේ සිත ඔබෙන් ස්පර්ශ කරන්න. ඔබගේ හිත ඔබ දකින්න. මා ඉන්නේ කොතනද කියලා. අන්න ඒ අනුව තමා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රද්ධාවන්ත උපාසකයෙකුට උපාසිකාවකට භික්ෂුවකට භික්ෂුණියකට දේශනා කොට වදාළ ධර්ම පර්යායන් අතුරින් මා සිටින්නේ කොතැනකද කියා දකිනා විට මට එතනින් එහාට ගමන් කරන්නට පුළුවන්. මොකද අපි ඔක හිතන්නේ. බොහොම පොඩි දෙයක් තියෙන්නේ. අපි මේ ටික හිතන්නේ නිකන් සාමාන්‍යයෙන් දවස ගත වෙනවා. සාමාන්‍යයෙන් දවස් ගෙවනවා. ඒකට ඉතින් පුරුදු රටාවක් තියෙනවා. ඒ පුරුදු රටාව ඔස්සේ යනවා. ඒක තමයි හිතට වහල් වීම වෙන්නේ අවසානයේදී. බුදුබණේ අපිට කියන්නේ හිතට වහල් වෙන්න නෙමෙයි. තමාට උමනා කරන විදිහට හිත ශක්තිමත් කරගන්න. තමාට උමනා කරන විදිහට තමාගේ ප්‍රතිපත්තිය මත තමාගේ හිත ශක්තිමත් කරගන්න. එවිට සංසාරයෙන් අරගෙන ආපු මේ ස්වභාවයට මා වහල් වෙන පුද්ගලයෙක් වන්නේ නැහැ. ශක්තිමත් පුද්ගලයෙක් වෙනවා. ඒ ශක්තිමත් භාවය ක්‍රමානුකූලව අධීරෙන් අධීර පියවරෙන් පියවර මේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් වෙනවා. ඒ සඳහා ඔබ සූදානම් වෙන්න. කලබල වෙන්නේ නැතුව. ඔබ ජීවිතයේ අග්ගිස්සට ගියත් ඔබට තාම ඒ දක්ෂතාවය තියෙනවා. ඔබට පුළුවන්. අනේ මම දැන් වයසයි මට මේව කරන්න බෑ. මේ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙනවා බුද්ධ චරිතයෙන් බුද්ධ දේශනාව තුළින්. පින්වත්නි. දැන් මේ පාරාසරිය හාමුදුරුවෝ ප්‍රකාශ කර මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන තමයි යහපත හෝ අයහපත සිදුවන්නේ. ඒ රැකගත්තොත් හරි හොඳයි. එය ආරක්ෂා කරගත්තේ නැත්නම් නපුරුයි නරකයි. අපි මේක කොහොමද කරන්නේ? අන්න එතන තමයි ඔබට මා මුලින්ම කිව්වේ ධාර්මිකව ජීවත් වෙන්න ඕන. අපි හොඳට ජීවත් වෙන්න ඕන. මෙතනදී ලෝකයේ තියෙන සෑම ආගමක්ම එක හා සමාන වෙන්න පුළුවන් මෙතනදී. හැම ආගමකම අපට උගන්වන්නේ මෙන්න මේ ටිකයි. හොඳට ජීවත් වෙන්න. හැබැයි බුදුහාමුදුරුවෝ එතනින් එහාට ගිය වූ විශිෂ්ට වූ යමක් අපට උගන්වනවා. අන්න ඒකට අපි බුදුහාමුදුරුවෝ සොයාගෙන යන්නට ඕන කරන්නේ. හැම ආගමකම උගන්වනවා හොඳ දේ. නමුත් බුදුහාමුදුරුවෝ අපට හොඳම දේ ඉගෙනුවා. හොඳම දේ අපට කියා දුන්නා. අන්න ඒකයි බුද්ධ ධර්මයේ තියෙන විශිෂ්ටත්වය. ඒක අපට දකින්නට පුළුවන්. පින්වත්නි. එතකොට මේ ඉන්ද්‍රියන් මොකද සිත ආරක්ෂා කිරීම නෙමෙයි. එතකොට සිත ආරක්ෂා කරන්න වැඩපිළිවෙල මොනවද? සිත ආරක්ෂා කරන්න අපිට තහංචි දාන්න බෑ. අපිට තහනම් නියෝග දාන්න බෑ. අපිට කරන්න පුළුවන් ඒ ඉන්ද්‍රිය පද්ධතිය ආරක්ෂා කර ගැනීම. ඒ ආරක්ෂා කර ගැනීමට තමයි බුදුහාමුදුරුවෝ ශීලය කියා මුලින්ම කොටසක් ඉදිරිපත් කරන්නේ. ශීලය. ඒ ශීලය කියලා කියන්නේ අපි සමාදන් වන පංච සීලය හෝ දස සීලය හෝ අට සීලය හෝ ඒ කියන වචනෙන් දකින සීලයම නොවන්නට පුළුවන්. එය බෞද්ධයෙකු වශයෙන් ඇති කරගන්නා වූ ප්‍රඥප්තිය. මම මෙහෙම ජීවත් වෙනවා කියලා. නමුත් තව ඉතින් එහාට ගියු ගොඩාක් තියෙනවා. ඒ ස්වභාවය පින්වත්නි අපේ රටේ ජීවත් වූ ඔබ අපේ රටේ සුවඳ සංස්කෘතිය තුලින් හමා එන සුවඳ ඔබ ප්‍රතික්ෂේප කරනවාද? ඔබ ඒ සමග එකතු වෙනවාද? ඔබ දකින්නේ කෙසේද? පින්වත්නි ඒ සංස්කෘතිය තමයි අපේ ශීලය.
ඒක තමයි විශිෂ්ට විය යුතු වන්නේ. අපිට තියෙන ලොකුම භාග්‍යය මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තු මේ විශිෂ්ට වූ ධර්මය, මේ ලෝක ස්වභාවය, මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය අපිට පුංචි කාලේ ඉඳලම ළමාවියේ ඉඳලම බෞද්ධ වටපිටාවක් තුළ හැඩගැසෙන්නට, යම් සිතිවිලි මවන්නට අඩුපාඩු තියෙනවා. ඔබ ඒ අඩුපාඩු කියන්නට පුළුවන්. නමුත් ඒකේ හොඳ පැත්ත මේ කාලය තුළ විශේෂයෙන් දකින්නට ඕන. මොකද අපේ රටේ ස්වභාවය නොවේ ඔබ ජීවත් වෙන රටේ ස්වභාවය. අපේ රටේ තියෙන සංස්කෘතිය නොවේ ඔබේ රටේ ජීවත් වෙන සංස්කෘතිය. මේ කාලවකවානුව තුළ මේ සංස්කෘතිය කොච්චරනම් අපේ සංස්කෘතිය කොච්චර අගේද කියලා දකින්න. ඔබට ඔයේ සිටියත් ඔබට තියෙන එකම පිහිටවන්නේ මේ සංස්කෘතියයි. ඒ නිසානේ මේ බණහන් මෙසේ බණ අසනා විට ඔබට ලැබෙන ප්‍රතිලාභය කවරක්වත් නැහැ. නමුත් මානසික වශයෙන් යම් සිතිවිල්ලක්, යහපත් සිතිවිල්ලක් ඇති වෙනවා. ඒ ආධ්‍යාත්මික වූ ශක්තිය අපිට අවශ්‍යයි. ඒ ආධ්‍යාත්මික වූ ශක්තිය සෑම මිනිසෙක් තුළම තියෙන්න ඕන. ඒක බෞද්ධයට විතරක් නෙමෙයි. සෑම මිනිසෙක් තුළම ඒ ආධ්‍යාත්මික ශක්තිය ඇති කරගන්න පුළුවන් පුද්ගලික වශයෙන් තමයි මා මේ ලෝකේ මිනිසෙක් වශයෙන් උත්පත්ති ලබන්නේ. කාලා බීලා ඇඳලා පැළඳලා විනෝද වෙලා ඔහි කාලය ගත කරලා යන්නේ නෙමෙයි. එහෙනම් තිරිසන්නුත් ජීවත් වෙනවා. තිරිසන්නුත් කොහොමද? ඉතින් උන්ට පුළුවන් ඉතින් ඔය විදිහට කාලා බීලා ජීවත් වෙනවා. උනුත් මැරෙලා යනවා. ඉතින් අපිත් ඒ ගණයට වැටෙන්නට උවමනයි. අනවශ්‍යයි. මා මිනිස්සෙක් උනේ හිතලා කල්පනා කරලා හරි දේ කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් මානසිකත්වයක් ඇති පුද්ගලෙක් වශයෙන්. අන්න සීලයේ තුලින්. ඒ කියන්නේ එතකොට මේ ඉන්ද්‍රිය සංවරය. මේ සීලයේ තුලින් කරන්නේ මෙන්න මේ වටිනා කාර්යයයි. හිතේ ආශාව තියෙනවා. කාටද නැත්තේ? බණ කියන්නා වූ මගේත්, බණ අසන්නා වූ ඔබේත් මේ කා තුලත් රහත් වෙනකම් ආශාව තියෙනවා. නමුත් මට හිතන්න පුළුවන් නම් මම භික්ෂුවක්. මම බෞද්ධයෙක්. මම අම්මා කෙනෙක්. මම තාත්තා කෙනෙක්. මම අම්මගේ තාත්තගේ හොඳ දරුවෙක්. මම බිරිඳක්. මම ස්වාමි පුරුෂයෙක්. මොනවා හිතුවත් නැතත් මම මිනිස්සෙක්. මම මිනිස්සෙක්. මේ ටික හිතන්න පුළුවන්. වෙනවත්නි අන්න එතන තියෙනවා පාලනය. එතන තියෙනවා ආත්ම දමනය. එතන තියෙනවා ආත්ම විජය. ඒක තමයි ධර්ම විජය වන්නේ. තමා ජය ගැනීම. මේ හිත නන්නත්තර වෙනවා. විවිධාකාර වූ කෙලෙස් වලින් මේ සිත දුර්වල වී යනවා. මේක ස්වභාවය. ඒ බඳු වූ මේ සිත අර ශීල ඉන්ද්‍රිය සංවරය. මේ සීලය කියලා කිව්වේ ඉන්ද්‍රිය සංවරය. පාරාසරිය හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මේ බුදුහාමුදුරුවෝ උගන්වපු දෙය තමා තුලින් දැක එය තව කෙනෙකුට ප්‍රකාශ කරනවා මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න. දැන් ඔබට තේරෙනවා මේක. ඉගෙන ගන්නා වයසේදී කෙනෙක් ඉගෙන නොගන්නේ හරි හැටියට මේ ඉඳුරන් සංවර කර ගැනීමේ හැකියාව නොමැති වූ නිසා ස්වාමි භාර්යාවන් වශයෙන් ඔබ දෙදෙනා අතර යම් යම් නොගැලපීම් ඇති කරගන්නේ මේ ඉන්ද්‍රිය සංවරයේ තිබෙන අඩුපාඩුව නිසා. මේ ශීලයේ අඩුපාඩුව නිසා. බටහිර සමාජය තුල විවාහය කියන එක සමහර වෙලාවට දකින්නේ බොහොම සාමාන්‍ය දෙයක් විදිහට. ඕන වෙලාවක පැත්තකට වෙන්නට පුළුවන්. නමුත් බෞද්ධ ක්‍රමයේ යටතේ ගන්නන ඒ යුග දිවිය තුල ආධ්‍යාත්මික ශක්තියත් එක්ක ගමන් කළ යුතු දරාගෙන ඉවසාගෙන කැපකිරීම කරගෙන යන්නට ඕන ගමන.
අපිට එක තැනකින් ඉවත් උනායි කියලා තව තැනකට යන්නේ ඒ බඳුම වූ ප්‍රශ්න ගොඩක් ඇති තැනකටයි. මේ ටික දෙදෙනා මනාකොට කළමනාකරණය කරගන්නේ නම් ආන්න අපි බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න උවමනා කරන එක ගති ලක්ෂණයක් අප තුළ ගොඩනගා ගන්නවා. කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. මට බෑ. මම මට වැඩක් නෑ. මොකටද ආයි දුක් විඳින්නේ? තර්කේ හරි වෙන්නට පුළුවන්. නම් මානසික අපි මිනිස්සු වශයෙන් බලනකොට පින්වත්නි මේවා අපි මීට වඩා එහාට හිතන්නට ඕන කියන එක තියෙනවා. මේක තමයි මේ ඉන්ද්‍රිය සංවරයේ මේ සාමාන්‍යයෙන් පේන ස්වභාවය. එතකොට මේ ශීලය ඇසුරින් අපිට අවශ්‍ය කරන ආත්ම දමනය ගොඩනගා ගන්නට පුළුවන්. හොඳයි. එතකොට මේ ශීලය මා රැකිය යුතු වන්නේ ඇයි? මට මේ සියලුම නිදහස තියෙනවා මේ දේවල් ලබා ගන්න. මගේ තරුණ කාලේ මට සල්ලි තියෙනවා. මට අවස්ථාව තියෙනවා. එකකින් කාටවත් කරදරයක් නැත්තම් මේ මිලිසින් ජීවත් වුණාම තියෙන වැරද්ද මොකද්ද? කෙනෙක් තර්ක කරන්නට පුළුවන්. පින්වත්නි, ඔබේ තර්කය වැරද්ද. ඇයි? බුදුරජාණන් වහන්සේ පෙන්වුම් දෙය පාරාසරිය හාමුදුරුවෝ ලස්සට උගන්වනවා. ඒකේ ආදීනවේ පොඩ්ඩක් හිතන්න. ආදීනවේ හිතන්න. ඇයි මං ආදීනවේ හිතන්න ඕන කරන්නේ? මට සතුටින් ඉන්න පුළුවන්. පින්වත්නි, කොච්චර සතුට තිබුණත් මම ලෙඩෙක් වෙනවා. මං වයසට යනවා. අන්තිමට මැරෙනවා. මේ අවස්ථාවලදී සිදුවන්නේ කවරක්? සියල්ල නැති වී යනවා. ලෙඩ වෙනවා කියලා කියන්නේ යම් ආකාරයක මට පොඩි සංඥාවක් දෙනවා. දැන් ඔබ මෙහෙම හිටියා ඇති මේ ආකාරයට. සමබ බොහොම කල්පනාවෙන් ජීවත් වෙන්නට ඕන. කල්පනාවෙන් ජීවත් වෙන්නට, කල්පනාවෙන් වැඩ කරන්නට ඕන. සමහර වෙලාවට ඔබට බෙහෙත් පෙත්තක් ලබා දී ඕන විදියට ඔබට නැවත ජීවත් වෙන්නට පුළුවන් අවකාශය වෛද්‍ය ක්‍රමයේ තුල සලසා ඇති. දැන් ඒක ප්‍රතිඵල භුක්ති විඳිනවනේ. ඒ අවශ්‍ය මානසික ශක්තිය අපි ගොඩනගා ගත්තේ නැතුව බාහිර දේවල් වලින් විතරක් අපි අපේ සතුට, අපේ සුවය, අපේ ශක්තිය සියල්ලක්ම ලබාගෙන යන මේ ලෝකේ දැන් පේනවනේ. ඇයි ලංකාවේ කොවිඩ් වලින් අඩු මරණ සංඛ්‍යාව? ඇයි ඇමරිකාවේ මිලියන ගණන් මැරෙන්නේ? බටහිර සමාජයේ, බටහිර ලෝකේ, යුරෝපා කරේ මිනිස්සු මේ විදියට දසදහස් ගණන් මැරෙන්නේ ඇයි? තේරවාදී මේ ලංකාව විතරක් නෙමෙයි. තේරවාදී හැම රටකම පාරේ යම් ආකාරයක දරා ගැනීමේ හැකියාවක් මේ විස බීජත් එක්ක තිබෙනවා. මෙන්න මේකයි පින්වත්. ආධ්‍යාත්මයේ මේ මොකද අපිට නාම රූප අපි මේ භෞතික කය විතරක් නෙමෙයි අපි දරන්නේ. නාම වශයෙන් අපිට මේ විඥාන ශක්තියක් තියෙනවා ඇතුලේ. ඒක භෞතිකත්වයට අසු නොවන්න. ඒක භෞතිකත්වයට අසු නොවන්න. එතකොට හැමදේම භෞතිකත්වයේ තුලින් ප්‍රතිකර්ම කළාට හරියන්නේ නැහැ. එසේ කරන්නට ගියොත් සිදුවෙන්නේ අවසානයේදී තමන් බොහොම දුර්වල පුද්ගලයෙකු වී අසරණයෙකු වී තමාට දරාගත නොහැකි තත්වයකට පත්වීමයි. එනිසා බලන්න මේ හැම දෙයක් දෙසම බොහොම විචක්ෂණව ඊටම නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මේ හැම දෙයක් දෙසම දකින්න. මා එකයි ඔබට කිව්වේ මේ ගාථා හැම එකක්ම ඔබට මට විවරණය කරන්නට බැරි වෙයි. නමුත් මේ ගාථාවන් තුලින් අපි පොඩ්ඩක් ඇතුළට කිඳා බසිනා විට කොච්චර දෙයක් දකින්න පුළුවන්. මේ ආදීනවයන් ගැන අපි හිතන්නට පුරුදු වෙන්නට ඕන. මේ කාම වස්තුන් පසුපස ගමන් කරන මිනිස්සු ඒ ආදීනවේ පැත්ත ගැන එච්චර කල්පනා කරන්නේ නැහැ. ආදීනවයන් ගැන හිතන්නේ. ඊළඟට පාරාසරිය හාමුදුරුවෝ අපිට ලස්සන යමක් ප්‍රකාශ කරනවා.
ආදීනවයන් ගැන හිතනවා වගේ නිස්සරණ පඤ්ඤ මට මේවා අත්හරින්න වෙනවා කියලා හිතන්න. මං කොච්චර බලපුලුවන් කාරකම් ඇති පුද්ගලයෙක් වුණත් මට කොච්චර හැකියාව තිබුණත් මා යෞවනත්වෙහි කොච්චර හිටියත් මට මේවා අත්හරින්න වෙනවා. අත්හරින්න පොඩ්ඩක් කල්පනා කරන්න. මේ ටික කල්පනා කරන්න බෞද්ධයෙකුට විතරක් නෙවෙයි. හැම කෙනෙකුටම පුළුවන්. මට අත්හරින්න වෙනවා. ඒ අත්හරින්න වෙන බව ඔබ දැනගන්න. ඒ පිළිබඳව මෙනෙහි කරන්න. දවසකට එක වතාවක් හරි මෙනෙහි කරන්න. බුදුහාමුදුරුවෝ ඒකයි මරණානුස්සති භාවනාව සබ්බත්තක කම්මඨානයක් විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ නිරතුරුවම සිහි කළ යුතු කර්මස්ථානයක් තමයි මම මැරෙන පුද්ගලයෙක් කියන එක. මම මැරෙන කෙනෙක්. මම කැමති වුණත් අකමැති වුණත් මම මැරෙනවා. මැරෙන වෙලාවේදී මම සතුටින් මැරෙන්නට ඕන. සතුටින් මැරෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ මෙන්න මේ මානසික ශක්තිය මනාවකට ඇති පුද්ගලයෙකුට පමණයි. මේ හැම දෙයක් තුලින්ම මේ ආදීනවයන් දැකීමෙන් මේවා අත්හරින්නට වෙනවා යයි දැකීමෙන් ඒවා දකින විට කෑදර මානසිකත්වයෙන් සිත ඈත් වෙනවා. පාරාසරිය හාමුදුරුවෝ කියනවා මේ කෑදර මානසිකත්වයෙන් සිත ඈත් වෙනවා. ආන්නේ අප ලබා ගන්නා වූ ලොකු ජයග්‍රහණයක් අපේ ජීවිතේ කෑදරකම නැති වෙනවා. ගිහියෙකු වශයෙන් ඔබට මෙය දකින්නට බැරිද? පුළුවන්. පැවිද්දෙකු වශයෙන් අනිවාර්යෙන්ම දැකිය යුතුයි. ගිහියෙකු වශයෙන්ද ඔබට දකින්නට පුළුවන්. මෙහි ඇඹලෙකුයි කෑදරයෙකුයි එහි läග සිටින පුද්ගලයෙකු නොවිය යුතුයි. එවිට ඔබ මේ කාම වස්තුන් හා සම්බන්ධව සුබ වශයෙන් දැකීම වෙනුවට එහි අසුබය දකින්න. මේ හැමදේම සුබ වශයෙන් අධික දකින්නට මොකද වෙන්නේ? රාග ආදී සිතිවිලින් සිත ඉල්පී යනවා. ඒ වගේම එහි පිළිකුල් සහගත භාවය දකින්නකොට අර රාග ආදී හැඟීම් පැත්තකට තල්ලු වෙනවා. මොකද එහෙම ප්‍රකාශ කරන්නේ මේ ජීවිතයේ ස්වභාවය මේක තමයි. අපි ඇත්ත දකින්නේ. අපි හිතට වහල් වුණාට පස්සේ මේ ඇත්ත දකින්නේ. මේ ස්වභාවය දකින්න බුදුහාමුදුරුවෝ පෙන්වුවේ එයයි. මෙලෙසින් පාරාසරිය හාමුදුරුවෝ හරි ලස්සන යමක් ප්‍රකාශ කරනවා. මිනිස්සු මේ කම්සප විඳිනවා කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? මේ පැණි තැවරුණු දෙපැත්ත කැපෙන අවියක් ලෙව කනවා වාගේ වැඩක්. මේ පැණි තැවරුණු දෙපැත්ත කැපෙන අවියක් ලෙව කනවා වාගේ වැඩක්. මේක තමයි අවසානයේදී මෙන්න මේ ආකාරයට පාරාසරිය හාමුදුරුවෝ හරි ලස්සනට මේ කාරණය මේ ප්‍රකාශ කරන්නේ ගිහියන් සඳහා. පැවිද්දන් සඳහාම නොවේ පාරාසරිය හාමුදුරුවෝ පෙන්වන්න කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්ත්‍රී පුරුෂ වශයෙන් ඕනෝන් තුල ඇති කරගන්නා වූ මේ රාග ආදී හැඟීම්. මේ දේවල් හා සම්බන්ධව දකින්න ඌමනා කරන පිළිවෙල. දකින්න කුමනා කරන පිළිවෙල. උන්වහන්සේ පෙන්න මොකද එසේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ? පින්වත්නි, දැන් ඔබගේ මේ මොහොතේ සිත රාගයෙන් පිරුණු සිතක් වුවත් මේ අවස්ථාවට ඔබගේ සිත එන විට ඔබ දියුණු මට්ටමක වූ පුද්ගලයෙක්. දියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා බ්‍රහ්මචාරී ධර්මයේ වෙතට අවතීර්ණ වීම සඳහා මනස හැඩගසා ගන්න. හිත හදා ගන්න. බ්‍රහ්මචාරී ධර්මය. මොකද බුදුදහමේ කෙලවර බ්‍රහ්මචාරී බවයි. ඒ බ්‍රහ්මචාරී බව නම් ශ්‍රේෂ්ඨ චර්යාවයි.
ඒ ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමේ අවස්ථාවයි. ඊට හුදෙකලා වීම. මේ කියන කාම වස්තුන්ගෙන් ඈත් වීම. මේ මොහොතේ සිටින විට ඔබට දැකින්නේ ඒක මහා ඒක වැඩකට නැති ක්‍රියාවක් වාගේ. ඔබ ක්‍රමානුකූලව නියම තැනට එන විට ඔබගේ සිත තුළ ඇතිවෙන්නා වූ නිදහස් මානසිකත්වය මේ කාම වස්තුන් තුලින් ලබා ගන්නා වූ සතුටට වඩා සතුටක් ශක්තියක් වශයෙන් මනස තුළ ගොඩනැගීම. මේවා මිනිස්සෙකු වශයෙන් ගොඩනගා ගැනීම කොච්චර අගේද? කියා දකිනා තැනකට ඔබගේ සිත ගමන් කරනවා. ඔබ එතන ඉන්නට ඕන. මේ බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන්නේ මේ සිත දියුණු කරගන්නට කියන ක්‍රියාව. ඉනික් විදුව බුදුරජාණන් වහන්සේ පෙන්න පාරාසරිය හාමුදුරුවෝ පෙන්වනවා. සෝ අත්තවා සෝ ධම්මට්ටු සෝ දක්ඛෝ සෝ විචක්කන. මෙන්න මෙතෙන්ට මනස යම් කිසි කෙනෙක් අරගෙන ආව නම් ඔහු දක්ෂේ, ඔහු පඬිතේ, ඔහු ධර්මයේ තුල ජීවත් වන්නා වූ කෙනෙක්. ඔහු අර්ථ සම්නිශ්‍රිත වූ ජීවිතයක් ගත කරන කෙනෙක්. මේකයි පෙන්වුම් කරන්නේ. ඔහු මෙලෙසින් ජීවත් වන්නේ නමුදු වෙන කරෙය රමමානෝක සතුටින් ජීවත් වෙනවා. කරෙය රමමානෝක රමමාන කියලා කියන්නේ රමණේ සතුට. ඔහු සතුටින් ජීවත් වෙනවා මේ අවස්ථාව තුළ. ඒ සතුටින් ජීවත් වීම ධම්මෝප සංහිතව ධර්මයේ සමග කැටි වූ ශක්තිය. මෙන්න මේ තමයි පින්වත්නි විශේෂ වශයෙන්ම තරුණ කාලයේදී සමහරවිට කෙනෙකුට නොතේරෙන්නට පුළුවන්. ලෙඩ වුණාට පස්සේ, වයසට ගියාට පස්සේ, එක්තැන් වුණාට පස්සේ ඇතුළේ ධර්මයෙන් ලබාගත් යම් ශක්තියක් තියෙනවා නම් ආන් ඒක තමයි අපට අවසානයේ පිහිට පිණිස හේතු වන්නේ. ඒක තමයි ලොකුම දේ වන්නේ. ඒ තමයි තමන්ගේ දේ වන්නේ අන්තිමට. ඒකනේ රත්තායි අත්තන උනාතෝ කිව්වේ. තමාගේ පිහිට තමන්මයි. ආමුදුරු ඇවිල්ලා වට කරගෙන පිළි කිව්වට හරියන්නේ නැහැ. තමන්ගේ හිත වැඩ කරන්නේ අර පිරිත් කියන දේවල් වලට නෙමෙයි. තමන්ගේ පුරුදු ජීවන රටාවත් එක්ක ආගමනට. තමා ඒක ලබා ගන්න සුදුස්සෙක් වන්නට ඕන. පාරාසරිය හාමුදුරුවෝ ප්‍රකාශ කරන කරෙය රමමානෝපි ඒ සතුටින් ජීවත් වන්නේ වන්න. එය ධර්මයේ තුලින් ලබා ගන්නා වූ සතුටයි. ඒ කියන්නේ ඔබ ඔබගේ බිරිඳ සමග සතුටින් ඉන්නවා. ඔබගේ දරුවන් සමග සතුටින් ඉන්නවා. ඔබ උදට ධන සම්පාදනය කරනවා. මේ හැම දෙයක්ම කරනවා. හැබැයි එහි ගැලුණු පුද්ගලයෙක්, එහි කෑදරේ ඇඹලෙක් වගේ නෙමෙයි. ඔබ එහි ආදීනවේ දකිනවා. මේවා අත්තරින්න වෙනවා කියන එක දකිනවා. මේ අනිත්‍ය ස්වභාවය දකිනවා. දැකලා ඔබ ජීවිත ඔබ එතනදී දක්ෂයෙක්. ඔබ පඬිතෙක්. ඔබ තාමත්ම අර්ථ සම්නිශ්‍රිතව බොහොම ක්‍රමානුකූලව ශක්තිමත් භාවයේ ගොඩනගාගත්තු පුද්ගලයෙක්. මේ අපේ ජීවිතයක පරිවර්තනයක් එක අවස්ථාවකට පෙන්වුම් කරන්නේ. ඒ තැනත්තා මෙලොව වශයෙන් යම් ආකාරයක ලොකු සන්තුෂ්ටියක් ගොඩනගා ගන්නවා. ගොඩනගා ගැනීම තුළ තමාගේ සිතින් පව් බැහැර කරන්නට අවස්ථාව සබ්බ පාපස්ස අකරණං. සබ්බ කියලා කියන්නේ සියලු. සියලු පව් වලින් ඈත් වෙන ස්වභාවය කෙසේ වුවත් පව් නොකරන ස්වභාවයකට සිතපත් වන්නේ. අරයට බයේ මෙයාට බයේ අර සීලය නිසා මේ සීලය නිසා නෙමෙයි අවබෝධය නිසා. අවබෝධය තුලින් ඔව් පාපෙන් ඈත් වෙනවා. බුද්ධ ධර්මයෙන් අපට උගන්වන්නේ අන්න එතෙන්ට යන්න. ඒ ස්වභාවයේ මනාකොට තේරුම් ගත් මේ ඇත්තෝ ධර්මානුකූලව තමාගේ ජීවිතය සකසාගෙන සතුටින් ජීවත් වෙනවා වගේ පාපයෙන් ඈත් වී
කුසලෙහි යෙදෙන ශක්තිමත් පුද්ගලයෙක් වෙනවා. මේ ආකාරයට අර්ථයෙන් සම්නිශ්චිත වූ ඒ වගේම ධර්මයෙන් යුක්ත වූ ජීවිතයක් ගත කිරීමෙන් උන් බලාපොරොත්තු වන්නා වූ කූට ප්‍රාප්ත අවස්ථාව හෙවත් නිෂ්ඨාව අවසානයේ තමාගේ ජීවිතයට එකතු කරගන්නවා. එසේ එකතු කරගන්නා විට ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, සතිය, ප්‍රඥාව මේවා ඔන්න ගානට ලස්සනට එකට එකතු වෙලා තමාගේ සිතේ මහා ශක්තියක් වේ. මේවා මම දැන් ශ්‍රද්ධාව ඇති කරගන්නවා, වීරිය ඇති කරගන්නවා, ප්‍රඥාව ඇති කරගන්නවා. එහෙම නෙමෙයි. ස්වාභාවිකවම ඇති වෙනවා. මේවා ඇතිවි. ඔහු ඒ මාර්ගයෙන් ඉක්මෙන්නේ නැතුව ඒ මාර්ගය තුල ගමන් කරනවා. ඊට පස්සේ පාරසරියාර කියනවා මේක තමයි අර්ථවත් බව, මේක තමයි ධර්මස්ත භාවය, මේක තමයි දක්ෂ භාවය, මේක තමයි විචක්ෂණ භාවය, මේ තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව, මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙල. අන්නේ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව එලෙසින් සතුටින් ලස්සනට ජීවත් වෙනවා. හොඳයි, මේ කාල සීමාව තුළ ඔබට මාහට තේරෙන ආකාරයෙන් මේ පාරාසරිය තේරගතාව ඇසුරින් බුදු බණ පද ටිකක් තෝරා දීමට මහන්සි ගත්තා. මාද ඒ තුලින් කුසල් සිතිවිලි පහළ කරගත්තා. ඔබ ඒ ඇසීම තුලින් කුසල් සිතිවිලි පහළ කරගන්නට අවස්ථාවක් සලසා ගත්තා. අප දෙපිරිසම අප්‍රමාණ කුසල සිතිවිලි පහළ කරගත්තා. ඔබ ඇමරිකා ආදී රටවල ඉඳගෙන ඒ කුසල් සිතිවිලි පහළ කරගත්තා. මා අප රටේ ශ්‍රී ලංකා ද්වීපය තුල ඉඳගෙන ඒ කුසල් සිතිවිලි පහළ කරගත්තා. අපේ විමල් රතන හාමුදුරුවොත් එක්ක. ඉතින් දැන් බොහොම ධර්මය ඇසීමෙන් දහම් සිතිවිලි පහළ කර ගැනීමෙන් මේ අවස්ථාව සලසා දුන්නු අපේ කන්නදිනේ ශාන්ත අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම අනේක වාරයක් පින් දෙනවා. අපේ සදහවතුන්ට බණ ටිකක් කියා දෙන්න අවස්ථාව සලසා දීම හා සම්බන්ධ. ඒ නිසා මේ මොහොතේදී අපගේ සිත්වල පහළ වූ සියලුම කුසලානිසංසයන් ඒකාන්ත වශයෙන්ම අද දවසේ දායකත්වය සම්බන්ධව කටයුතු කරන ඇත්තම් පිළිබඳව අපේ ශාන්ත හාමුදුරුව මතක් කළා. අපේ බීජේ පෙරේරා මහත්මයලා ආදී මනෝරි මහත්මිය ආදී ඇත්තු මියුරි ජයසිංහ මහත්මිය මට යම් ප්‍රමාණයකට ටිකක් මතකයකුත් තියෙනවා. ඉතින් කොහොම හරි අපේ බීජේ පෙරේරා මහත්මයා එහෙම අපි බොහොම හිතවත්ව බොහොම එකට කටයුතු කළා. අපි ওই ආපු ගියපු අවස්ථාවන්හිදී ඉතින් අපි බොහොම සන්තෝෂයෙන් සැමටම අපි ආශිර්වාද කරනවා COVID-19 වලින් බේරිලා නිදුක්ව නිරෝගීව සුවපත්ව ඔබගේ දරුමුණු පුරාණ කවුරු සමග සතුටෙන් ජීවත් වෙන්නට මේ උතුම් වූ ධර්ම ශක්තියක්ම වේවා. මෙලෝ සුවය පරලෝ සුවය කෙලවර නිවන් සුවය සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් සැමටම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය කර්මයේ හේතු වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරගන්නවා.